SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අලුත් VIP extra anti smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 ජූලි 18 සෙනසුරාදා සිරස්තල පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කරේ 11 12 13 ශ්‍රේණිවලට පමණක් ජූලි 27 යළි විවෘත වෙයි. උසස් පෙළ සහ ශිෂ්‍යත්වයේ නව දින වකවානු සඳුදා ප්‍රකාශයට පත් කරේ. ඡන්ද විමසීමට අදාළ සෞඛ්‍ය නියෝග ගැසට් කරේ. ඡන්ද රැස්වීමකට උපරිමය 300යි. නායකයා සහභාගී වන්නේ නම් 500ක් පමණයි. ඡන්දය සහ මනාපය වෙනුවෙන් අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ගැටේ. කඩා දැමූ රාජ්‍ය මණ්ඩප ගොඩනැගිල්ල ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් විමර්ශන අරබයි. අඟහරුවාදා පෙර මේ වාර්තාව ගරු අග්‍රාමාත්‍යතුමා වෙත ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Therana. This is Other Therana Prime Time with Dilka Saman Mali and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් දිවයිනේ සියලුම පාසල් සිසුන් සඳහා ලබා දුන් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමටත් 11 12 සහ 13 ශ්‍රේණිවල සිසුන් සඳහා පමණක් ජූලි 27 වනදා නැවත පාසල් ආරම්භ කිරීමටත් තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙම තත්ත්වය හමුවේ උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පවත්වන නව දින වකවානු එළඹෙන ජූලි 20 වන සඳුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මේ අතර අදත් කොවිඩ් ආසාදිතයින් 6 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණා. අද මෙරටින් තවත් COVID-19 ආසාදිතයින් 6 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඒ අතරින් එක් අයෙක් පිලිපීනයේ සිට මෙරට පැමිණි පුද්ගලයෙක්. තවත් සිව් දෙනෙකු හෝමාගමින් හමු වූ කන්දකාඩු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර අනෙක් ආසාදිතයා ලංකාපුර පදිංචි කන්දකාඩු ආසාදිතයන්ගේ ආශ්‍රිතයෙක්. එම පුද්ගලයන් 6 දෙනාම හඳුනාගෙන ඇත්තේ නිරෝධායනය වෙමින් සිටියදී. එනු මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2703ක් දක්වා ඉහළ ගියා. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගණන 669ක් වන අතර පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය ගණන 2023ක් ලෙස සටහන් වනවා. ඉකුත් ජූලි 8 වනදා බදාදා වන විට මෙරට රෝහල්ගත ආසාදිතයින් ගණන 104ක් දක්වා අඩු වී තිබූ නමුත් ජූලි 9 වනදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආසාදිතයින් 56 දෙනෙකු හමු වීමත් සමග නැවතත් ඒ ආශ්‍රිතව නිර්මාණය වූ කොවිඩ් පොකුර නිසා මෙරට ආසාදිතයින් ගණන ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඉන්පසු ජූලි 10 වනදා වාර්තාගත ලෙස මුළු දෙවයිනෙන්ම ආසාදිතයන් 300ක් හඳුනා ගැනුණු අතර ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයන් 10 දෙනෙකු අලුතින් හඳුනා ගැනුණා. ඒ අතර නිරෝධායනයට ලක්වෙමින් සිටින සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 3ක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 3ක් සහ නිරෝධායනයට ලක්වෙමින් සිටින ඉන්දියාවේ සිට පැමිණි අයෙක්ද වනවා. කන්දකාඩු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන ගම්පහ සහ යක්වල පදිංචි දෙදෙනෙක් සහ රාජාංගනයේ පදිංචි කන්දකාඩු ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් වන 12 හැවිරිදි දරුවෙකු අනෙක් ආසාදිතයන් තිදෙනා අතරට අයත්. මේ අනුව කන්දකාඩු ආසාදිත පොකුරෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 555ක් දක්වා ඉහළ ගියා. මේ අතර නාවික හමුදා පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් 906 දෙනා අතරින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග එම පොකුරේ ආසාදිතයින් 5 දෙනෙකු පමණක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ අතර කොවිඩ් පාලන කටයුතු වලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ ඉවත් වීමෙන් පසු අද දින ඔවුන්ගේ නියෝජිතින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ලබා දෙන්නේ නැහැ මේ ආඥා පනතේ. නමුත් මැතිවරණ මාර්ගෝපදේශ නිකුත් කරනවා. එසේ බලය ලබා නොදීමට හේතුව ලෙස දක්වලා තිබුණේ මේ රටේ මහජනතාව පීඩනයට ලක්වීම වැළැක්වීම සඳහා කියලා. ඒ නිසා අපිට සිද්ධ වුණා මේ සෞඛ්‍ය අමාත්‍යවරිය කලායයි කියන ප්‍රකාශය පදනම් කරගෙන විශේෂයෙන්ම ප්‍රධාන කාරණා කීපයක් අපිට ඉස්මතු වුණා. ගැටලු කීපයක් ඉස්මතු වුණා. මේකෙදී අපි ගත්ත තීරණය තමයි හෙට දිනේ ඉඳලා දිවයින පුරා සියලුම COVID-19 විතරක් නෙමෙයි සියලුම බෝවන් රෝග පාලන රාජකාරී කටයුතු වලින් අපි ඉවත් වෙන්න කටයුතු කරනවා. ඒ වගේම ඉදිරියේදී මේ තත්ත්වය තවත් තීව්‍ර වුණොත් සහ රජයේ වාද නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සංගම් හෝ වෙනකත් වෘත්තීය කණ්ඩායම් විසින් මේ තත්ත්වය වියවුලටපත් කරුවොත්
අපි සියලු දෙනාම මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊට එහාට ගෙනහිල්ලා අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් දක්වා ගෙනියන්න සිද්ධ වෙයි කියන එකත් අපි අනතුරු අඟවනවා. මේකට අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීම අපි අපේක්ෂා කරනවා මේ ගැටලුව විසඳීම සඳහා. අපි මේ මොහොතේ නිරෝධායන පනතේ නීතිමය රැකවරණය හදලා දුන්නොත් මේ මොහොතේ ඉඳලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටවනවා අපි. වත්මන් තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් පොදු ස්ථානවලදී මුඛාවරණ පැළඳීම අනිවාර්යෙන් සිදු කරන ලෙස සෞඛ්‍ය අංශ සහ පොලිසිය දැනුම් දුන් අතර අද පොලිස් නිලධාරීන් ඒ පිළිබඳව දැඩිව අවධානය යොමු කරනු ලැබුවා. දාගෙන යන්න. මාස්ක් එකක් දාන්න ඕනේ. දාගෙන යන්න. ඒක ඔබ ඔහොම දාලා හරියන්නේ නැහැ. ඔහොම දාන එක නෙමෙයි ඔබ. නහය කපයි සම්පූර්ණ වෙන්නේ. ඔයගේ මාස්ක් එක කො හොමි ගොන්න එපා. ඔගේ දාගෙන ඉන්න වැඩක් නැහැ නේ. COVID-19 දෙවැනි රැල්ලක් නැතත් ශ්‍රී ලංකාව මේ වන විට ඒ ආසන්නයේ සිටින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. අද තත්ත්වය ගැන යම්තාක් දුරකට අපි විශේෂඥ වෛද්‍යවරු හැටියට කනස්සල්ලකින් පසු වෙන්නේ. ඒකට හේතුව තමයි දැන් පැතිරිලා තියෙන තත්ත්වය කොයි අතට යයිද කියන එක ගැන අපිට යම්කිසි සැකයක් තියෙන නිසා. මේක මූලික සංදියේදී මේකට මුහුණ දුන්නු විදිය ඉතා විශිෂ්ටයි. අපි ඒ ගැන ඉතාමත්ම සෑයීමකට පත් වෙනවා. නමුත් මේ වෙලේ අපිට පේනවා අපේ මහජනතාවගෙත් යම්කිසි මන්දෝත්සාහී බවක් තියෙනවා. ඒකට හේතුව සමහර වෙලාවට ඒ සම්බන්ධ වැරදි ආදර්ශ අනික් අයගෙන් ලැබුණු නිසා වෙන්නේ නැති. මොකද අපි දැක්කා යම් අවමංගල උත්සවවල දේශපාලන රැලිවල අපිට රජයෙන් දෙන අවවාද හුඟක් ඉහළ උදවිය පිළිපැද්දේ නැහැ. මොකද මේක අපිට 100%ක්ම තහවුරු කරන්න බෑ. තාම මේක සමාජයේ පැතිරීම දක්වා ගියයි කියලා. නමුත් ඒ හරිය අපි අතවනවන්න ඉන්නේ. දෙවනි රැල්ලක් නැතත් අපි ඒ අත ළඟ ඉන්නේ. මේ අතර පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් ජූලි 21 සිට අගෝස්තු 4 වෙනිදා අතර කාලය තුළ කතරගම පුදබිමට බැතිමතුන් පැමිණීම සීමා කිරීමටත් වාර්ෂික අසල පෙරහැර මහජන සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමටත් කතරගම උත්සව කමිටුව අද තීරණය කළා. ඒ වගේම පෙරහැර කටයුතු නැටුම් කණ්ඩායම් නැතිව සුළු පිරිසක් මගින් සංස්කෘතිකමය වටිනාකම ඇතිවෙන පරිදි කටයුතු කරන්නත් තීරණයට ආවා. මේ අතර දිවයිනේ සියලුම පාසල් සිසුන් සඳහා ලබා දුන් නිවාඩුව තවත් සතයකින් දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය අද නිවේදනය කළා. යනුව ජූලි 27 වනදා නැවත පාසල් ආරම්භ කිරීමට වඩාත් සුදුසු බව තීරණය කර ඇති අතර එම සතිය තුල පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 ශ්‍රේණිවල සිසුන් පමණක් බව එම නිවේදනයේ සඳහන්. අගෝස්තු 10 වෙනිදා පාසල්වල අනෙක් ශ්‍රේණි විවෘත කිරීමට නිර්දේශ කර තිබෙනවා. කෙසේ වෙතත් රාජාංගනීය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ටාශවල කිසිදු පාසලක් අගෝස්තු 10 වෙනිදාට පෙර විවෘත නොකිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. මෙම තත්ත්වය හමුවේ උසස් පෙළ සහ පහ ශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගයේ පවත්වන නව දින වකවානු එළඹෙන ජූලි 20 වෙනිදා සඳුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඡන්ද විමසීමක් පැවැත්වීමට අදාළ සෞඛ්‍ය නියෝග ඇතුළත් ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය විසින් ඊයේ රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා. ඒ අනුව ඡන්ද රැස්වීමක් සඳහා සහභාගී වන සංඛ්‍යාව 300 නොඉක්ම විය යුතු බවත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා සහභාගී වන රැස්වීමක් නම් ඊට 500ක් සහභාගී කරවිය හැකි බවත් ගැසට් පත්‍රයේ සඳහන්. නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතේ දෙවන සහ තුන්වන වගන්ති යටතේ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය විසින් මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය නියෝග ඇතුළත් ගැසට් පත්‍රය ඊයේ රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා. එම නියෝග 2020 අංක 1 දරන 2019 කොරෝනා රෝගය COVID-19 ඡන්ද විමසීම් නියෝගය යනුවෙන් හඳුන්වා දී තිබෙනවා. එම නියෝගවලට අනුව ඡන්ද විමසීමක් පැවැත්වෙන කාල සීමාව අතරතුර ඡන්ද විමසීමට අදාළව රැස්වීමක් සංවිධානය කිරීමට අදහස් කරනු ලබන සෑම තැනැත්තෙක්ම එම රැස්වීම ආරම්භයට පැය 24කට නොඅඩු කාලයකට පෙර ඒ පිළිබඳ ලිඛිත දැන්වීමක් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලබා දී යුතු වනවා. එම ලිඛිත දැන්වීම බහර දෙන සංවිධායකවරයා එම රැස්වීම සඳහා සහභාගී වන තැනැත්තන් සංඛ්‍යාව 300 නොඉක්ම වීමට වග බලා ගත යුතු බවද ගැසට් නිවේදනයේ නියෝගවල සඳහන්.
එසේ වුවද දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා එම රැස්වීමට සහභාගී වන්නේ නම් සහභාගී වන පිරිස 500ක් දක්වා ඉහළ නැංවීමටද ගැසට් පත්‍රයේ සඳහන් නියෝගවලින් අවස්ථාව සලසා දී තිබෙනවා. සංවිධායකවරයා විසින් රැස්වීමක් සඳහා පැමිණෙන සෑම අයෙකුගේම නම, හැඳුනුම්පත් අංකය සහ එම තැනැත්තා සම්බන්ධ කරගත හැකි විස්තර පිළිබඳ වාර්තාවක් පවත්වා ගැනීම සිදු කළ යුතු අතර පැමිණෙන තැනැත්තන්ට සබන් හෝ විෂබීජ නාශක දියර යොදා දෑත් සෝදා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් සැලසිය යුතු බවද ගැසට් නිවේදනයේ සඳහන් වනවා. එමෙන්ම කතිකය ඇතුළු රැස්වීම සඳහා පැමිණෙන තැනැත්තන් දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථ භාවයක් තබා ගැනීමට වගබලා ගත යුතු අතර රැස්වීමට පැමිණෙන සෑම අයෙකුම සෑම විටකදීම මුඛ ආවරණයක් පැළඳ සිටිය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යවරිය නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන්. එසේම යම් තැනැත්තෙකු විසින් මයික්‍රොෆෝනය ඇතුළු උපකරණ භාවිත කිරීමෙන් පසු එම උපකරණ විෂබීජහරණය කිරීමද ගැසට් නිවේදනයෙන් නියෝගයක් ලෙස නිවේදනය කර දෙවෙනවා. එසේම අත්පත්‍රිකා හෝ වෙනත් මුද්‍රිත ද්‍රව්‍ය බෙදා හැරීමට ඡන්ද හිමියන්ගේ නිවෙස් වෙත පැමිණෙන කණ්ඩායමක් 5 දෙනෙක් නොඉක්ම විය යුතු බවද නියෝගමාලාවේ සඳහන්. ඡන්ද විමසීමක් පැවැත්වෙන කාල සීමාව අතරතුර අපේක්ෂකයෙකුගේ කාර්යාලයට සහ එම පරිශ්‍රයට කිසිදු මධ්‍යස්ථාරයක් රැගෙන නොයන බවට හෝ එහිදී මධ්‍යස්ථාර පරිභෝජනය නොකරන බවට වගබලා ගත යුතු බවද එහි නියෝගයක් ලෙස සඳහන්ව තිබෙනවා. එමෙන්ම අපේක්ෂකයෙකුගේ කාර්යාලයේ හෝ එම පරිශ්‍රය තුළ සූදු ක්‍රීඩාවේ හෝ හැකියාව උරගා බැලීමේ ක්‍රීඩාවෙන් නොයෙදෙන බවට වගබලා ගත යුතුයයිද ගැසට් නිවේදනයේ දැක්වෙනවා. එසේම ඡන්ද පොලක සහ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානයක සිටින සෑම තැනැත්තෙක්ම එම පරිශ්‍රවලට ඇතුළු වීමට පෙර සබන් හෝ විෂබීජ නාශක යොදා දෑත් විෂබීජ හරණය කළ යුතු අතර සෑම අවස්ථාවකදීම මීටරයකට නොඅඩු සමාජ දුරස්ථ භාවයක් පවත්වා ගනිමින් මුඛ ආවරණයක් පැළඳ සිටිය යුතු වනවා. මෙම ගැසට් නිවේදනයේ ඡන්ද විමසීමක් පැවැත්වෙන කාල සීමාව යන්නෙන් අවස්ථාවෝචිත පරිදි ජනමත විචාරණයක් හෝ ඡන්ද විමසීමක් හෝ පැවැත්වීම සඳහා ප්‍රකාශනයක් හෝ නියමයක් හෝ කරනු ලැබූ දිනේ සිට එම ජනමත විචාරණයේ හෝ ඡන්ද විමසීමේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරනු ලබන කාල සීමාවෙන් අවසන් වන කාල සීමාව අදහස් වන බව ගැසට් පත්‍රයේ සඳහන්. කුරුණෑගල නගර සභාව විසින් ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල කඩා දැමීමේ සිද්ධිය පිළිබඳ පංචපුද්ගල විද්වත් කමිටුවේ වාර්තාව ලබන අඟහරුවාදාට පෙර අග්‍රාමාත්‍යවරයා වෙත බාර දිය හැකි බව එහි සභාපති පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසනවා. අද එම ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහු මේ බව සඳහන් කළා. කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි 13 වැනි සියවසේදී කළ මෙම ගොඩනැගිල්ල 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත යටතේ පුරාවිද්‍යා ආරක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයක්. මෙහි කොටසක් ජූලි 14 වෙනිදා රාත්‍රියේ කුරුණෑගල මහනගර සභාව විසින් ඩෝසර් කඩා දමා තිබුණා. පාර්ශව කිහිපයක් අදාළ සිද්ධියට එරෙහිව අද විරෝධතාවයේ නිරත වුණා. මේ රාජසභා මණ්ඩපය කඩා බිඳ දාපු පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් කළ යුතුයි. ඒ දඬුවම ලබා දෙන තුරු අපි අපේ අරගලේ අතාරින්නේ නැහැ. මේක පුරාවිද්‍යාත්මක ස්ථානයක් හැටියට සංරක්ෂණය වෙලා තිබුණා නම් වෙලා තිබුණා නම් පිළිගැනීමක් තිබුණා නම් පහුගිය කාල සීමාව තුළ මේකට බාර් එකක් දානකම් මේක ඇතුලේ ජෝගි නටනකම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මොකද කළේ කියලාත් අපිට අහන්න සිද්ධ වෙනවා. එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගයේ මෙවර මහමැතිවරණ අපේක්ෂකයන් ඇතුළු පිරිසක්ද විනාශ කර ඇති එම ස්ථානය අද නිරීක්ෂණය කළා. හිටපු පුරාවිද්‍යා ඇමතිවරයා විදිහට තාම කනගාටුවෙන් උනත් කියන්න ඕන. අද පුරාවිද්‍යා භාරව ඇමතිවරයාත් ඉන්න දිස්ත්‍රික්කය කිසිම වග විභාගයකින් තොරව මේ ස්ථානය කඩා බින්දමා තියෙනවා. මෙතරම් විනාශයක් කරලත් රජය තවමත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මේ අතරේම ගොඩනැගිල්ලේ කොටසක් මෙලෙස ඩෝසර් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට අග්‍රාමාත්‍යවරයාගේ නියමයෙන් පත් කරනු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංචපුද්ගල පරීක්ෂණ කමිටුව අද එම ස්ථානය නිරීක්ෂණය කළා. අපි කාලාන්තරයක් තිස්සේ අපි දන්නවා මේකේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙනවා කියලා. අපි මේ කමිටුවක් හතර ඇවිල්ලා දැන් අපි අපේ වාර්තා බාර දෙන්න තරම් අපි දැන් දත්ත රැස් කරා. ඒ දත්ත අනුව අපි බලාපොරොත්තු වෙනවා අඟහරුවාදට පෙර මේ වාර්තාව ගරු අග්‍රාමාත්‍යතුමා විතර අපේ ලේකම්තුමා මාර්ගයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා. පුරාවිද්‍යා වටිනාකම තියෙන ස්ථානයක් අත්තටම කුලියට දිය හැකිද? පුළුවන්. සාමාන්‍යයෙන් ලෝකෙම තියෙන ප්‍රවණතාවයක් තමයි උරුම ගොඩනැගිලි. සාමාන්‍යයෙන් මොකක් හරි භාවිතයකට යොදවනවා. උදාහරණයකට අපේ කොටුවේ තිබෙන පැරණි රෝහල අපි එක භෝජනාගාරයකට පාවිච්චි කරගෙන යනවා. ලංකාවේ උදාහරණ 18ක් වැඩි තියෙනවා. අපි භාවිතයට ඉඩ දෙනවා. මොකද ඒක හේතුව අපේ දෙපාර්තමේන්තුවක් හැටියට මේ වගේ ස්ථාන නඩත්තු කරන්න අසීරුයි. හැබැයි එහෙම උරුම ගොඩනැගිලි පාවිච්චි කරපමණට ඔවුන්ට පුරාවස්තුවක් විනාශ කරන්න හොයි වෙනසක් කරන්න හරි විකෘති කිරීමක් කරන්න බෑ. මේ කරපු වරද්දට සාමාන්‍යයෙන් දඬුවම මොකක්ද දිය යුත්තේ?
පුරාවස්තු ආච්චා පනත යටතේ පුරාවස්තුවක් විනාශ කළොතින් එහෙම නැත්නම් විකෘති කළොතින් පැහැදිලි දඬුවමක් තියෙනවා. වසර 2 සිට 5 දක්වා සිර දඬුවමක්. ඒ වගේම රුපියල් 50000 සිට 2,50,000 දක්වා දඩයක් කොයිම දඬුවම් දෙකම. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකට සහභාගී වුණා. එහිදී ජනතාව ඉදිරිපත් කළ ආර්ථික සහ සංවර්ධන ගැටලු රැසක් පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වුණා. ජනාධිපතිවරයා අද පෙරවරුවේ පළමුවෙන්ම පැමිණියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂක අජිත් ශාමින්ද මහතා දැඩනීගල ළමා උද්‍යානයේ සංවිධානය කළ ජනහමුවටයි. ඒගොල්ලන්ට කතා කරන්නේ එයා කියනවා යට ගොල්ලන්ට ඔක්කොම ගන්න සාමාන්‍ය ගාණි කියන ගොවියා බලාපොරොත්තු ජනාධිපතිතුමනි අපේ මේ කොල්ලාට ඉඳන් පස්සේ ඔක්කොම මෙහෙ තියෙනවා මොනවාද අඩු ගුරු ප්‍රශ්නේ ලොකෝටම තියෙනවා අපිට මේ පාර දෙන්න පුළුවන් පයිදාරින් ගන්නවනේ 50000 ඒ කට්ටිය දෙන්න පුළුවන් මහින්ද අර මීකට කියන්න පිටමිය හදන්න දාගෙන වැඩක් නැහැ මං එනකොට ඔක් ගැලුවා දැරණීකල සහ වතු ජනතාව වැඩිපුර ජීවත් වෙන ප්‍රදේශයක් ඉස්සෙල්ලා ජනතාව වතු සමාජ මණ්ඩලයට අයිති වතු පුද්ගලිකමේ නිසා ඒ මිනිස්සු සෑහෙන අසරණ වෙලා තියෙනවා ඉවත් වෙන්න බැරුව අනතුරුව ජනාධිපතිවරයා රුවන්වැල්ල දෙහියෝ විටමන් සන්ධියේ පැවති ජනහමුවට සහභාගී වුණා. ජනාධිපතිතුමනි මේ හදලා තියෙන සංස්කෘතියට බොහොම ස්තුතියි පෝස්ටර්ලා බැනර්ලා රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ ඉදිරිපිට පොළ භූමියේ සංවිධානය කර තිබූ ජනහමුවටද ජනාධිපතිවරයා සහභාගී වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක කනක හේරත් මහතා ප්‍රමුඛන දුම්රිය ස්ථානයේ ආසන්නයේදී සංවිධානය කර තිබූ ජනහමුවටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ එක් වුණා. අපේ නායකතුමාට විමල පුහුණුවට රට හොදින නායකයට රට රකින්න නායකයට විමල පුහුණුවට පසුගිය අවුරුදු 4.5 කාලය තුලදී සිදු වූයේ පලි ගැනීම පමණක් වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ ගම්සභා හන්දිය ක්‍රීඩා පිටියේදී පැවති ජනහමුවකට එක්වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මధుර විතානගේ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ ජනහමුවක් කෝට්ටේ නගර සභා පරිශ්‍රයේදී ඊයේ පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මම කියන්න කැමති මොකද මේ නගරේ තමයි ඔය අපේ විරුද්ධ පක්ෂ ඔක්කොම කාර්යාල තියෙන්නේ. අපි දන්නෝ අද කුණු ටික අත ගන්න බෑ. ඒ කාර්යාල අතුගා ගන්න බෑ. අපිට කංගෙන්ද්‍රි කාලා කියන අගමැතිතුමනි තලකොළ ටික කපලා දෙන්න, මකුණු දැල් ටික කල්ලා දෙන්න කියලා නගර සභාවට. ඒ තරම් බංකොලොත් විදියට තමයි අද ඒ කාර්යාල පවත්වාගෙන යන විදිහත් නැති තැන මේ මිනිස්සුන්ට රටක් බාර දුන්නොත් මම මේ කල්පනා කරේ කොහොමද මේ රට කරන්න කියලා. ඒ එක්කෙනෙක්වත් විපක්ෂයේ බලය අල්ලා ගැනීම හෝ ආණ්ඩු පක්ෂයේ බලය අල්ලා ගැනීම සඳහා තරම් කරන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස හොඳ ආකාර දන්නවා. මොකද හම්බන්තොටින් පැනලා එනකොට එයා පිළි අරගෙන ඉවරයි. එයාගේ පරාජය. ඒක හොඳටම දැනගෙන තමයි කොළඹට ඇවිල්ලා තාත්තගේ නම විකුණගෙන මොනවා හරි ඡන්ද ටිකක් ගන්න පුළුවන් කියන පදනමක ඕක කටයුතු කරනවා. ඉතින් වැඩි කල් යන්න ඉස්සෙල්ලා කොළඹ මිනිස්සු තනාත කරා. ඒකේ කිසි ගැටලුවක් නැහැ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රියාද් මිරාල් සරත් වීරසේකර මහතාගේ ජයතහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ ජනහමුවක් අද කොළඹ ගම්සභා අන්දිය ක්‍රීඩා පිටියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අද අපි හිටියනම් මෙලාට හදලා ඉවරයි වරාය නගරේ. ආණ්ඩුව එනවා ආණ්ඩුව යනවා. ආණ්ඩුවක් හොඳ වැඩක් කරා නම් ඒ ආණ්ඩුවේ හොඳ වැඩේ ඉදිරියට ගෙන යාම තමයි අනිත් ආණ්ඩුවෙන් කරන්න ඕන. මේ අය ආණ්ඩුවක් ආවා අපිව පෙරළුවා අපි කරපු වැඩ ඔක්කොම නතර කරලා අවුරුදු දෙකමාරක් බලාගෙන හිටියා පලි ගැනීම හැර වෙන දෙයක් කරේ නැහැ. මුලින්ම පලිගත්තේ අපෙන්. මේ අවුරුදු 4දී තියෙන හැම ඉලක්කයකම පසුබෑමක් රට තුල ඇති වුණා. මේ වරාය විකුණුණා මේක විකුණගත්ත අය හොඳ කුට්ටි ගණන් ගත්තා. නම් කියන්නේ නැහැ. ඒකේ ආදායම පිටරටට යන්නේ. අපෙන් පලිගත්ත නෙවෙයි. අත් වශයෙන්ම මේ රටේ ජනතාවගෙන් නුයි පලිගත්තේ. අවුරුදු 200කට පස්සේ ඉපදෙන දරුවත් ණය කරලා තමයි පෞගිය අවුරුදු 5දී කටයුතු කරලා තියෙන්නේ. මේවා පිළිබඳව හිතන්න කාලය ඇවිල්ලා තියෙනවා. මෙරට තුළ නව කෘෂි ආර්ථිකයක් නිර්මාණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අනුරාධපුර දෙකේ කනුව ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින් මේ මහතා මේ බව සඳහන් කළා. මෙවර මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරඟවදින අපේක්ෂකයින්ගේ ජයතහවුරු කිරීම වෙනුවෙන් අද පෙරවරුවේ අනුරාධපුරයට පැමිණි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ සහ ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් වැඳ පුදා ගත්තා. එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක කස්තුරි අනුරාධනායක මහතා අනුරාධපුර දෙකේ කනුව ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනහමුවට රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූයේ ඉන්පසුවයි. මේ ඡන්දෙදී ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කරලා තියෙන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ පමණයි කියලා අපි කියන්න කැමතියි. කොරෝනා පාලනය කරන්නටත්, ගෙදර ආර්ථිකය දියුණු කරන්නටත් unp.lk කියවන්න එතන භාෂා තුනෙන්ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තියෙනවා. මම දන්නේ අපේක්ෂ මහත් ඔක්කොම කියවලා තියෙනවද කියලා. ඒක කියවන්න. ආර්ථිකය ගොඩ ගන්න හැටි මම කියලා තියෙනවා. 2050 වෙනකොට ඉන්දියන් සාගර කලාපයේ ජනගහනය තව මිලියන් 500කින් වැඩි වෙනවා. කවුරු හරි මෙයාට කන්න දෙන්න ඕනේ. ඒක කරන්නට මේ පරණ ක්‍රමයට හේන් ගොවිතැන් කරලා කරන්න බෑ. ඒකයි අපි ඉන්නේ නව කෘෂි ආර්ථිකයක් ඇති කරන්න. ඒ සඳහා තාක්ෂණය ලබලා දෙන්න. Taman දැන් ණය වෙලා තියෙන ගොවි ණය ඒවා ගැන ප්‍රශ්නයක් නෑ. අපි විශාල සමාගම් වල ණයත් දැනට එකතු කරන්නේ නැත්නම් මේවත් එකතු කරන්නේ නැතුව ඉමු. හැම වෙලේම අපි ආම ආර්ථිකයේ අනිත් පැත්තට හැරෙවන්නේ. 2001 කරා 2005 කරා පාස්කු බෝම්බෙන් පස්සේ කරා. කිව්වා 225ම දියවන්නාවට දාන්න කියලා. දැන් 225ක් දියවන්නාවට දැම්මොත් එන්න පරිසර හානිය බලන්න. හොඳ වෙලාවට තිසා මෙහෙ දාන්නේ නැහැ තිසාවේවට. ඉතින් මේ අලුත් අය ඉන්නේ අපි දාලා තින්නේ. තරුණ අය අවස්ථාව දෙන්න. මම ඒගොල්ලෝ හදලා ගන්නම් අවුරුද්දකින් දෙකකින්. අපිට පුළුවන් මේක ඉදිරියට යන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකින් පුරාවිද්‍යා සම්පත් විනාශ කරන යුගයක් අද වන විට නිර්මාණය වී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. ඉදිරි මහමැතිවරණයේදී සමගි ජන බලවේගයේ ජයතහවුරු කිරීම සඳහා පැවැත්වෙන ජනහමු මාලාවේ තවත් පියවරක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී ඊයේ පැවැත්වුණා. රාජ සභා මණ්ඩපය කඩා දමලා තිබෙන්නේ මොනවටද? පාර දික් කරන්න. මෙන්න මිත්‍රවරුනි මහලොකුවට කතා කරේ අපේ කම ගැන. නමුත් මොකද්ද කරන්නේ? පුරා විද්‍යාත්මක වටිනාකමක් තිබෙන අපේ සම්පත ඔහොට්ටුවේ නායකයම විනාශ කරන යුගයක්. අපි ළඟ කාඩ්බෝඩ් දේශප්‍රේමීත්වය නැහැ. අපේ අම්මා කෙනෙක් මේ පැත්තෙන් කෑ ගැහුවා මොකද දන්නේ නැහැ නේද? රටට මාව ඕනෙලු. ඒ අම්මා කියනවා. මම කියනවා. ඒ අම්මගේ තමුන්නාසලාගේ ඒ ප්‍රාර්ථනාව නැතිවරන දවසේ මේ රටේ ජනතාව සැලෑ කරනවා. මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජනහමුවක් අද කාටගස්තිගිලිය ප්‍රාදේශීය සභාවේදී පැවැත්වුණා. කවුරු විරුද්ධ වුණත් ජයග්‍රහණයත් සමග 20000 පවුලකට මාසිකව දෙන එක දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ කියනවා. මම අග්‍රාමාත්‍යවරයා හැටියට ඉන්නේ හිස් අතින් නෙමෙයි. 104 සහන ණය ඉල්ලුම් කරන සියලුම දෙනාට මගේ අත් දෙකෙන්ම ඒ ණය සහනය ලබා දෙන්නටයි පැමිණෙන්නේ කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.
විපක්ෂයේදී රට වෙනුවෙන් සිදු කළ සටන ආණ්ඩු පක්ෂය තුළ ඉඳිමින්ද සිදු කරන බවට පිවිතුරු හෙළවුරුමේ නායක උදේගම්මන් පිළ මහතා අද ප්‍රතිඥා දුන්නා. ඔහු මේ බව සඳහන් කළේ බත්‍රමුල්ලේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල වීරවංශ මහතා සහ පිවිතුරු හෙළවුරුමේ නායක උදේගම්මන් පිළ යන මහත්වරුන් අතර පස්වැදෑරුම් ප්‍රතිඥාවකට අත්සන් තැබීම අද බත්‍රමුල්ලේදී සිදු කෙරුණා. අපි සෑම අපේක්ෂකයෙකුගෙන්ම බලාපොරොත්තු වෙනවා මේ හා සමාන හෝ මීටත් වඩා ඉදිරියට ගිය ප්‍රතිඥාවක් තම තමනුත් මේ රටේ පොදු ජනතාව හමුවේ තැබිය යුතුයි. මොකද එවැනි බැඳීමකින් යුතුව පත්වෙන මහජන නියෝජිතයන්ට ඒ මහජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් කැපවීමට කටයුතු කරන්න තියෙන හැකියාව සහ උවමනාව සාපේක්ෂ වශයෙන් වැඩි. එදා විපක්ෂයේදී අපි කළ සටන ආණ්ඩුව තුලත් ඒ ලෙසම කරාවිය කියන ආස උසට බලාපොරොත්තු තබාගෙන සිටින ජනතාවට ඔව් අපි ඒ දේ ඒ ලෙසටම කරනවා කියන ප්‍රතිඥාව තමයි අද අපි ලිඛිතව ලබා දුන්නේ. ව්‍යවස්ථා වෙනසක් සිදු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවට 3/2 බලයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අනුප පස්කුවෙල් මහතා ඉල්ලා සිටිනවා. පයාගල හල්කන්දවිල පැවති ජනහමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජාතික ලයිස්තු අපේක්ෂිකා විශේෂඥ වෛද්‍ය සීතා අරමපොළ මහත්මියද එක්ව සිටියා. මේ වෙනකොට වෙනත් රැල්ලක් රට තුල ඉදිවෙමින් තියෙනවා ගොඩ නැගෙමින් තියෙනවා ඒ මොකද්ද තිබුණා වූ දේශපාලන සංස්කෘතියෙන් පරිබාහිරව ඉලක්කයක් කරා වැඩ කරන්නට පුළුවන් දේශපාලනය තුලින් තමුන්ට යමක් බලාපොරොත්තු නොවන මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු යවන්න ඕනේ කියන එක නැවත වරක් ආපස්සට ගිහිල්ලා ඒ සිදු වූ විනාශයන් නොවෙන්නට නම් ශක්තිමත් රජයක් බිහි කරගන්නට ඕනේ. ඒ නිසා මං හිතනවා රටටම යමක් කරන්නට හැකියාවක් තියෙන අනුප පැස්කුවල් වැනි මහත්වරුන් ඔබේ මනාපෙන් පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඔබට දුක් වෙන්න දෙයක් නැති වේවි. ඔබ ඔවුන් කෙරෙහි තිබූ විශ්වාසය නොමදව ඔවුන් රකීවි. 78 අරමුණු විවස්ථාව සුලින් මනාප ක්‍රමය ආවා. ගමට වග කියන മന്ത്രിවරයා නැති වුණා. ඒ മന്ത്രിවරයා නැවත ලබා ගැනීම සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒකට 3/2 බලයක් අවශ්‍යයි. ඒ 3/2 බලය දෙන ගමන්ම අර වියත් දැනුවත් දේශප්‍රේමී පාර්ලිමේන්තුව හැදීම සඳහා ඒ 16 දෙනාටම ඡන්දය දෙන්න සමහරු ඇව්වා. ඇයි මේ වියත් මගෙන් යුතුයකමෙන් හරි මගෙන් 100ක් දැම්මේ නැත්තේ කියලා. අපි දැන් මේ 16 දෙනයි එක දිස්ත්‍රික්කකින් එක්කෙනයි තමුන්නාන්සලා මනාපය දියුත්තේ ඒගොල්ලන්ට එකම එක මනාපයයි. තව මනාප දෙකක් තියෙනවා. ඒ මනාප දෙක දියුත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් සමග දුකේදීත් සැපේදීත් යුද්ධයේදීත් හිටපු පිරිසක් හිටියා දිස්ත්‍රික්ක තුළ දූෂණයෙන් තොර මන්ත්‍රීවරු පිරිසක්. ඒගොල්ලන්ට මනාප දෙක ලබා දෙන්න. ඒ තුලින් ඔබගේ දියුණු රාජ්‍ය ගොඩනැගීම සඳහා දායක වෙන්න. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් කරපු පැමිණිල්ලට වහාම පියවර ගන්න ඕනේ. පියවර අරගෙන හරිනම් මේ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගන්න ඕනේ. ආණ්ඩුවෙන් හයියක් නැත්නම් කවුද ගිහිල්ලා වගේ වැඩ කරා? ඉර යන්න බලාගෙන. දැන් උතන ඒගොල්ලන්ට ඕන කරන කවුරුහරි හිතවතුෙකුට හොඳ වායු සමීකරණය කරපු ලොකු හෝටලයක් ගහ ගන්න දෙන්න හරි මොකක් හරි අවශ්‍යතාවයක්. පසුගිය ආණ්ඩුව කාලේ අපිට තොරතුරු තියෙනවා. එහෙම මේ හෝටල් ගහන්න ඉඩ දුන්නා කියලා. නගර සභාවේ නගරාධිපති නෙවෙයි පොහොට්ටුවේ වේවා කොහේ වේවා මොන පක්ෂේ වේවා ඒ විදිහට පුරාවිද්‍යාත්මක ඓතිහාසික උරුමයක් විනාශ කරන්න කාටවත් අයිති නැහැ. මෙම අවදානමක් තියෙනවා මේ කඩන්න මෙහෙම පිරිසක් උනන්දුවෙන් ඉන්නවා කියලා දැනුවත් කරලා තියෙන්නේ. රාජපක්ෂලාට යාළුවෝ නම් ඕනම දෙයක් කොහොම නෙමෙයි මාලිගාව කඩලා බිම දැම්මත් රාජපක්ෂලා නිකන් ඉන්නවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ අපි රැක ගන්න ඕන දෙයක්. ඒ නිසා තමයි අපේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ සම්බන්ධව ඉතා ඉක්මනින් කමිටුවක් පත් කළා 23 වෙනිදාට පෙර මේ කමිටු වාර්තාව ලබා දෙන්න ඕන. අගමැතිතුමාගේ කමිටු නෙමෙයි මේකට උත්තරය. චූදිතයන් නිදහස් කරන සුප්‍රසිද්ධම ක්‍රමවේදය වෙච්ච කමිටු නෙමෙයි මේකට උත්තරය. ඔව් කමිටු දාලා හරියන්නේ නැහැ. පළවෙනියෙන් කරන්න තියෙන්නේ අපි දන්නවා නීතිය අනුව වලක් කෑරුවොත් නැත්නම් ගලක් කැඩුවොත් මේවට අරන් ගිහලා දවස් 4ක් ඇතුළට දානවා මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්. නමුත් මේ නගරාධිපතිවරයාට මම දන්නේ නැහැ මොකද තිබෙන බලය කියලා. ඒගොල්ලන්ගේ පක්ෂ නගරාධිපතිවරයා මැදිහත් වෙලා පෞරාණික භූමියක් ඩෝසර් කරලා දාන්න. මේ මාධ්‍යමය වාර්තා කරන නිසා හොඳයි. නැත්තම් මේවට මොනවද වෙන්නේ කියලා රටේ ජනතාව දන්නේ නැහැ. මාධ්‍ය පරම යුතුයකම හොරු හප්පන්න. හොරු හැප්පුණාම අලිබබත් හොයාගන්න පුළුවන්. හොරු 40ක් හොයාගන්න පුළුවන්. අර බෑක් සයිඩ් ට්‍රන්ජෙට් මට මඩ ගහන්න පටන් ගන්නවා. පළ තියෙන රුකට තමයි ගල් ගහන්නේ. දැන් අභියෝගයේ ප්‍රසන්න රණතුංග. මට නම් ඒක අභියෝගයක් නෙමෙයි. මොකද අපි දැන් දිනලා ඉවරයි. ප්‍රසන්න රණතුංග කිව්වේ මහින්ද අතහැරලා ගියේ උන්ට ඡන්දෙ දෙන්න එපා. බඩගෝස්තරවාදී දේශපාලනයට තිත තියන්න කාලය ඇවිල්ලා තියෙනවා. මේ දවස්වල සංචාරක කුරුල්ලෝ එනවා. කුරුල්ලෝ පිල්ලු විදාගෙන නටනවා. හැබැයි මේ අගෝස්තු 5 වෙනිදාන් පස්සේ සීතේ ඍතුව ළඟ. උන් එකෙක්වත් එන්නේ නැහැ. එදා හිටපු මේගේ කුරුල්ල හැමදාම ඉන්නවපත් එක්ක.
ගමේ වේවා නොවේවා රටේ මිනිසුන්ට ඡන්දෙ දෙන්න ඕනේ. මේ පුංචි රටක්. මේ රට ඇතුලේ අපි හැමෝම මේ රට වෙනුවෙන් පෙනී හිටිනවා. මේක ඇතුලේ මේ නගර ගම කීකේ බෙදාගෙන මේවා මේ කුලල් කාගෙන මේ කරන දේශපාලනේ පැත්තක දාලා රටට ආදරය කරන මිනිස්සු අරගෙන රට ඇදුවොත් හැමදේම හැදෙනවා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින්. කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. තංගල්ලේ සහ අනුරාධපුරයේ ස්ථාන දෙකකදී මෙවර තරඟවදින අපේක්ෂකයින්ගේ ආධාරකරුවන්ට සිදු වූ පහරදීම් වලින් දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. මින් එක් ගැටුමක් සිදු ඇත්තේ එකම පක්ෂයේ ආධාරකරුවන් දෙපිරිසක් අතරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරඟවදින මහාචාර්ය චන්න ජයසුමර මහතාගේ ආධාරකරුවන් පිරිසකට තවත් පිරිසක් පහර දෙන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පහරකැමෙන් චන්න ජයසුමර මහතාගේ ආධාරකරුවෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. සාම්ප්‍රදායික දේශපාලන නායකත්වය වෙනුවට අලුත් දැනුගත් අයට ජනතාවගේ වැඩි කැමැත්තක් හිමි වෙලා තියෙනවා. මේ කාරණේ ඉවසා ගන්න බැරි ඇතැම් පිරිස් ඊටාම කැත විදිහට නින්දිත විදිහට අනුරාධපුර දිස්ත්‍රික්කය තුල දේශපාලන භීෂණයක් ඇති කරලා තියෙනවා. අප හිතනවා අගෝස්තු 5 වෙනිදා අනුරාධපුරයේ ජනතාව මේ දේශපාලන භීෂණය ඇති කරලා තියෙන පුද්ගලයන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගනී. මේ අතර තංගෙල්ල මැදකැටිය ප්‍රදේශවේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක දිනේෂ් කුමාරගේ රියදුරට එම අපේක්ෂකයාගේ නිවස ඉදිරිපිටදී පහර දී තිබෙනවා. ඊ රාත්‍රී 4 පමණ පහර දීම සිදු ඇති අතර ඒ දිනේෂ් කුමාරගේ නිවසේ CCTV කැමරාවල සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. පාරකැමෙන් තුවාල ලැබූ රියදුරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පාරේ මහා මේ කලබගෑනි සද්දයක් ඇහිලා මම බලනකොට මට පේනවා තාප්පෙන් ඔක්කොම හොඳටම මගේ මේ ඒ රියදුරාට පහර දෙනවා. මේ පුද්දලෝ දෙන පැහැදිලිව මම හඳුනනවා. සම්පූර්ණ ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේක්ෂක දිලිප් පෙදාරච්චි මහත්මයාගේ කාර්ය මණ්ඩලයේ සේවය කරන දෙන්නෙක් අපේ එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන දිනේෂ් මහත්තයාගේ වාහනෙන් තරුණයන් දෙන්නෙකු ඇඟට කපලා කකුල් දෙක උඩින් වාහනේ ගිහිලා තියෙනවා. ඇඟිලි මාපට ඇඟිලි දෙකම තුවාලලා තියෙනවා. ඒ දෙන්න වාහනේ පස්සෙන් අමල ගිහිල්ලා ඒක ඩයිවර්ට ගහලා තියෙනවා. ඔන්න ඔක තමයි වෙච්ච සිද්ධිය. වෙන දේශපාලන වශයෙන් මුකුත් ප්‍රශ්නයක් නෙවෙයි. ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය රැක ගැනීමට ආණ්ඩුව වග බලා ගත යුතු බව පූජැල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. දිවංගත මහාචාර්ය එෆ්.ආර්. ජයසූරිය මහතාගේ 36 වැනි ගුණ සමරුව නිමිත්තෙන් කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී උන්වහන්සේ මේ බව සඳහන් කළා. නැගෙනහිර පර්යන්තේ ප්‍රශ්නයක් දෙන්න බෑ. බින් අඟලක් දෙන්න බෑ මේ රටේ කාටවත්. වරායේ නැගෙනහිර පර්යන්තේ ඉන්දියාවේ වෙච්ච සාකච්ඡා තොරතුරු මම ගාව තියෙනවා. එතකොට MCC ගිවිසුම ක්‍රියාත්මක කරන්න දෙන්න බෑ. ඒ වගේම නැගෙනහිර තියෙන තෙල් ටැංකි ටික යලිත් දෙන්න බෑ. දෙනවා නම් අපිට ගිවිසුම් පෙන්වන්න ඕනේ මෙන්න අපි ගහපු ගිවිසුම. විශ්වාසයක් තියෙනවා මේ ආණ්ඩුව. ඒ විශ්වාසය බිඳින්න එපා. කඩන්න එපා. කියන පණිවිඩය දෙන්න ගමන් මන්ට කලකිරලා ඉන්න කියලා මං කිව්වා. සතුටු වෙන්න ඕන කාලේ කලකිරලා මොකද කියලා කට්ටිය අපි බොහොම නිහඬයි මේ දවස්වල. ඒකත් මේ ආණ්ඩුව තේරුම් ගන්න ඕන. ජනාධිපතිවරණදී කතා කරේ අපිනේ. කිහිපෙවෙදී උගතුන් බුද්ධිමතුන් බොහෝ කතා කළා. මේ මැතිවරණේ අපි නිහඬයි ටික. මට දැන් පෙරේදාර මොරටුවේදී මම දැක්කා රයන්සක දුප්පත් මිනිස්සුන්ට පොලිසිය ඉලවලව ගහන මිනිස්සුත් ගල් වලින් ගහනවා. ඇයි මේ? තාම අපේ හිත්වලට ඒ දුප්පත් මිනිස්සුන්ගේ සිත්වලට ඇවිල්ලා නැහැ. තාම රටේ නීතිය ස්ථාපිතයි කියලා. තාම යුක්තිය අපට ඉෂ්ට වෙන්නේ නැහැ කියලා මිනිස්සුන්ගේ හිතේ තියෙනවා. අපිට සාධාරණත්වය අවශ්‍යයි. එසේ නොමැති මං අපේ සීමාව ඉවසීම අඩු වෙන්න පුළුවන් කියන පණිවිඩය දෙමින් මගේ අනුශාසනාව අවසන් කරනවා. දැන් තවත් පුවත් කිහිපයක්. ත්‍රිරෝද රථයක් යොදාගෙන හෙරොයින් අලෙවි කිරීමේ නිරතව සිටි නිරංජන් දමිතන හොත් හෝකන්දර රයිඩර් නැමැත්තා අතුරුගිරිය පොලිස් කොට්ටාශ බුද්ධ්‍යංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මාළඹි අරංගල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින කොස්ගොඩ තාරක සහ ගගන යන පාතාල කලි නායකයන්ගේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයෙකු මහරග මැරවලදී හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 170ක් සමග පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පැලියගොඩ පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පිළියන්දල මකුළුදුව එගොඩවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් පැදවූ ත්‍රිරෝද රථයක් යතුරුපැදි දෙකක ගැටී සිදු වූ අනතුරකින් 5 දෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු කාන්තාව බීමත්ව සිට ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණේ. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. සුවදායි රාත්‍රියක්.